සියලුම මාධ්‍යදී සහෝදරන් අපි සහෝදරත්වයෙන් පිළිගන්නවා. අද මාධ්‍ය සාකච්ඡාවක් ඇඳෙව්වේ විශේෂයෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලංකාවට ඇවිල්ලා ලංකාවේ විවිධ ජනාධිපතිවරයත් ඒ වගේම අගමැතිවරයත් ඒ වගේම විදේශ ඇමතිවරයත් මුණ ගැහිලා දැන් වරදින ලැතින තත්ත්වයක් තියෙනවා. මේ පිළිබඳව මූලික වශයෙන් අපේ කරුණු පැහැදිලිවම ඉදිරිපත් කරන්න තමයි අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳෙව්වේ. දැන් ඔබ දන්නවා මේ සිදුවීම සිද්ධ වෙන කලින් ආසන්න සති කීපය තුළ සහ විශේෂයෙන්ම පෙරේද දවස් දිනේ මීට සමාන්තර සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ජාත්‍යන්තර වශයෙන් ඊටාම වැදගත් දේශපාලන සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ඒ නිසා මේ සිදුවීම් සම්බන්ධයෙන් ඒ සිදුවීම් වල තියෙන අන්තර් සම්බන්ධය සහිතව තමයි අද දවසේ මේ ලංකාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් අපිට යම්කිසි අදහසකට එන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම දැන් ඉන්දියාවේ මීට දිනකට කලින් රාජ්‍ය ලේකම්වරයාත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාත් ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම්වරයාත් රාජ්‍ය ලේකම්වරයාත් දෙන්නම සහභාගීලා ගිවිසුමකට එළඹුණා. ගිවිසුම වුන් හැඳින්වුවා BECA නැත්නම් BECA නැත්නම් Basic Exchange and Cooperation Agreement කියන එක. නැත්නම් මූලික හෝමාරුව සහයෝගිතා ගිවිසුම කියන ගිවිසුමකට එකඟතාවයට ආවා. මේ එකඟතාවයට ආවේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයාත් ආරක්ෂක ලේකම්වරයාත් ඉන්දියාවේ විදේශ ලේකම්වරයාත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාත් මේ අය තමයි එකඟතාවයට ආවේ. ඒතකොට මොකද්ද මේ ගිවිසුම? මේ ගිවිසුම කලාපීය දේශපාලන බලපාන්නේ කොහොමද? දැන් මේ ගිවිසුම හරහා ඔවුන් රටවල් දෙක අතර එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. ඊටාම සංවේදී, ඊටාම වැදගත් තොරතුරු, ආරක්ෂක තොරතුරු එහෙම නැත්නම් ඒ සම්බන්ධ තියෙන නාවික සහ ගුවන් සිතියම් සම්බන්ධයෙන් තියෙන තොරතුරු සැටලයිට් මාර්ගයෙන් ලබා ගන්න තොරතුරු දෙරට අතර හෝමාරු කරගන්න. විශේෂයෙන් මේක ඇත්තටම ගත්තොත් ඉන්දියාවට ඒ තොරතුරු සම්බන්ධ සහාය ලබා දෙන්න එකඟතාවයට ඇවිල්ලා තිනවා. මේ තොරතුරු ලබා දෙන්නේ දීවර කර්මාන්තයටවත් එහෙම නැත්නම් මේ මොන හරි ගොඩබිම් වල තියෙන භෞතික සම්පත් සම්බන්ධයෙන් නෙවෙයි. මේ තොරතුරු පැහැදිලිව ලබා දෙන්නේ යුද ආරක්ෂක උපාය මාර්ගික උමනාව සඳහා. ඒ කියන්නේ කෙලින්ම ආරක්ෂක මර්මස්ථානට යුද්ධයකදී ඔවුන් කල්පනා කර ඔවුන් ඉලක්ක කරන ස්ථානවලට පහර දීම සඳහා තමයි මේ තොරතුරු හෝමාරු කරගන්න හදන්නේ. ඉතින් පැහැදිලිවම ඉන්දියාව සම්බන්ධ කරගන්න එක්සත් ජනපදයේ මේ කලාපයේ තියෙන යුද ඉදිරියේ වර්ධනය වෙන්න පුළුවන් යුද තර්ජනයකදී ඉන්දියාව හවුල් කරුවෙක් විදිහට යොදාගන්න තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. නිසා මේ හරහා පැහැදිලිවම මයික් පොම්පියෝ ඉන්දියාවට එන්න කලිනුත් පහුගිය කාල පරිච්ඡේදය පුරාමත් එක්සත් ජනපදයේත් මේ හැම අවස්ථාවකදීම ප්‍රකාශිතපත් කරා මේ චීනීය හරහා නිර්මාණය වෙමින් තිබෙන දේශපාලන සහ යුදමය ආර්ථික අනතුරු සම්බන්ධයෙන් එනිසා වුන් පැහැදිලිවම චීනය වටලෑමකට සඳහා තමයි චීනය මේ කලාපයේ බලවත් වීමට එරෙහිව තමයි මේ ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ. එනිසා මේ හරහා පැහැදිලිවම මේ කලාපය යුද තර්ජනයක් කරා නැවත වතාවක් තීරණාත්මකව ඇතුල්ලා තියෙනවා. ඒ නිසා මේ යුද තර්ජනය ඇතුලේ තමයි අපි මේක දකින්නේ. මේ නිසා මේ ගිවිසුම නැවත අපි අවධාරණය කරනවා. මේ ගිවිසුම මේ වෙළඳ ගිවිසුමක්වත් ආර්ථික ගිවිසුමක්වත් නෙමෙයි. කෙලින්ම ආරක්ෂක ගිවිසුමක්. කෙලින්ම ආරක්ෂාව සඳහා පහර දීම සඳහා තොරතුරු හෝමාරු කර ගැනීම සඳහා අත්සන් කරපු ගිවිසුමක්. නිසා පැහැදිලිවම මේ යුද්ධයකට ලෑස්ති වෙන්නේ. එතකොට මේ යුද ගිවිසුම ඇතුලේ තවත් අරමුණු තියෙනවා. දැන් මේක ඉන්දියාවේ මාධ්‍ය විදිනුත් විමසලා තිබුණා. මොකද මේ වෙනකොටත් ඉන්දියාව අවි ගණදුණු විශාල වශයෙන් කරන රුසියාවත් සමග විශේෂයෙන් US එක්සත් ජනපදයෙන් දැනට ලොකු පීඩනයක් තියෙනවා. ඔවුන්ගෙන් ඒ අවි ගණදුණු ඔවුන් වෙත ලබා ගැනීම සඳහා 2017 අවුරුද්දේ ඩොලර් බිලියන 21ක අවි ගණදුණු සිද්ධ වෙලා තිනවා චීනය සහ සමාවෙන් එක්සත් ජනපදයේ සහ ඉන්දියාව අතර. දැන් ඔවුන් මේ වෙනකොට පීඩනයක් එල්ල කරමින් නැත්නම් යෝජනා කරලා තියෙනවා USF 18 කියන ජෙට් යානය ඔවුන්ගේ මිලදී ගන්න එක. ඒතර ඒක රුසියාවේ තියෙන ගණදුණුවක් අත්හිට වෙනවා. ඒ නිසා මේ ගිවිසුම හරහා චීන විතරක් නෙමෙයි යම්කිසි දෙයක රුසියාවත් මේ දේශපාලන අර්බුදයට ඉදිරියේදී ඇතුල් වෙයි කියලා අපි හිතනවා. එතකොට මේ ගිවිසුම මෙතනින් නතර වෙන්නේ නැහැ. ඔවුන් යෝජනා කරලා තියෙනවා ඉදිරි කාර්තුව ඇතුළත ඉදිරි කාල පරිච්ඡේදය තුළ එක්සත් ජනපදයත් ඕස්ට්‍රේලියාවත් ජපානයත් ඉන්දියාවත් මේ හතර ඒකාබද්ධ වෙච්ච යුද අභ්‍යාසයක් යුද නාවික අභ්‍යාසයක් බෙන්ගාල බොක්ක මුහුදු ආශ්‍රිත කලාපයේ සිද්ධ කරන්න. ඒ නිසා අපිට ඉදිරි වර්ධනයක් ලෙස බලා ගන්න පුළුවන් වේවි එවැනි යුද අභ්‍යාසයක්. ඒ නිසා මේ පියවරෙන් පියවර සලකුණු වෙමින් තියෙන්නේ ලෝක යුද්ධයක නැත්නම් ලෝකයේ රටවල් දැවැන්ත බලගතු රටවල් අතර යුද්ධයකට අවශ්‍ය කරන පසුබිම තමයි දැන් සකස් වෙමින් තියෙන්නේ. ඒ නිසා ඒ පසුබිම ඇතුළේ තමයි මේ ද්විපාර්ශ්වික ගිවිසුම අපි සලකන්න ඕනකම තියෙන්නේ. ඉතින් මේ එක්කම චීන තානාපති කාර්යාලයෙන් සහ
චීන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදන කීපයක් නිකුත් වුණා. විශේෂයෙන් දැන් පොම්පියෝ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු රාජ්‍ය ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ ලංකාවට එන්න කලින් අපි දැක්කා නිවේදනයක් නිකුත් කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ඔහු දකුණු ආසියා භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඩීන් ආර් තොම්සන් කියන පුද්ගලයා ඔහු නිවේදනයක් නිකුත් කරමින් කිව්වා ලංකාවට ඊටාම අසීරු එහෙත් අනිවාර්යෙන් ගත යුතු තීරණයක් තියෙනවා ලංකාව ඉක්මනින් පැත්තක් තෝරගන්න ඕන කියලා. ආර්ථිකයේ ක්‍රියාවලිය සම්බන්ධ ආර්ථික සහයෝගිතාවය පිළිබඳ පැත්තක් තෝරගන්න ඕන කියලා. මේ කියන්නේ ආර්ථික සහයෝගිතාවයක් ගැන නෙමෙයි. මේ කියන්නේ යුදමය වර්ධනයන් ඉදිරියේදී සිද්ධ වෙනවා. ඒ නිසා මේ යුද්ධකදී කාටද සහාය දක්වන්න කියන පැත්ත තෝරගන්න කියලා මේ කියන්නේ. එතකොට ඒකට අපි දැක්කා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඇමරිකාව මේ කටයුතු කරන්නේ සීතල යුද්ධ සමයේ මානසිකත්වය ඇතුළේ ඉඳලා. ඒ නිසා ඒක නෙමෙයි දැන් ලෝක තත්ත්වය. ඒ නිසා ඇමරිකාවේ මේ ප්‍රවේශය ලෝකෙම ප්‍රතික්ෂේප වෙනවා කියලා. ඒ නිසා දැන් අපිට පේනවා ලංකාවේ දේශපාලඥයෝ මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි ඇවිල්ලා ගියදෙන් එයාවට අපිට මොකද කියලා වගේ ප්‍රකාශ නිකුත් කරාට අද වෙනකොට චීන විදේශ අමාත්‍යාංශයත් ලංකාවේ චීන තානාපති කාර්යාලයත් මේ සම්බන්ධයෙන් ඉතාම බරපතල නිවේදන නිකුත් කරමින් තියෙනවා. ඊයේ චීන තානාපති කාර්යාලය නැවත නිවේදන නිකුත් කරා මේ එක්සත් ජනපදයේ විශාල පිරිසක් ලංකාවට පැමිණීම සම්බන්ධනුත් ඔවුන්ගේ දුරුස්නාකම් නැත්නම් ඔවුන්ගේ නොකැමැත්ත පළ කරා ඊයේ නිකුත් කරපු නිවේදනය හරහා ඔවුන් එදී දැක්ුවේ මේ තරම් විශාල තරජනයක් ලක් වෙලා තියෙන එක්සත් ජනපදයේ කොවිඩ් වසංගතය තුළ විශාල වශයෙන් ඒකට ගොදුරු වෙලා තියෙනවා. එවැනි රටකින් මෙතරම් දූත පිරිසක්, මෙතරම් කණ්ඩායමක්, මෙතරම් හමුදා පිරිසක් ලංකාවට ආපු එක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා ඔවුන් නිවේදනයක් නිකුත් කරනවා. හැබැයි ඔවුන්ට මතක නැහැ ඔවුන්ගේ චීන දූත පිරිස මීට ටික කාලයකට කලින් ආවා කිසිම නිරෝධායනයක් නැතුව. ඒතකොට ලංකාව ඒ සඳහා අවශ්‍ය කටයුතු නොකර වුණ බාරගත්තා. දැන් ඒ චීනය දැන් කියනවා ඇමරිකානු කණ්ඩායම ආවන් පස්සේ ඇමරිකානු දූත පිරිස ආවන් පස්සේ මේ හරහා විශාල තර්ජනයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට පේනවා දැන් මේ දූපත ඇතුලේ චීනයත් එක්සත් ජනපදයේ දෙපැත්තට වචන හුමාරු කර ගැනීම සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා මේක වචන හුමාරු කිරීමකින් නතර වෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය. මේක පැහැදිලිවම ඉදිරියේදී ගමන් කරන්නේ යුද තර්ජනයක් සඳහා යුද අර්බුදයක් කරා තමයි ගමන් කරමින් තියෙන්නේ. ඉතින් ඇයි එක්සත් ජනපදයට මේ මැදිහත් වීම කරන්න නැත්නම් මේ කියන හඹායම මේ චීනයේ වටලා යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙලා තින්නේ. නිසා අපි ඒකෙදි සලකනවා මේ චීන උපාය මාර්ගය සම්බන්ධව චීනයේ මේ කලාපයේ සඳහා කරමින් ඉන්න මැදිහත් වීම සම්බන්ධව යම්කිසි අවබෝධයක් අවශ්‍යයි. වගේම චීනයේ කරමින් මැදිහත් වීම සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් අපිට තියෙනවා. ඒ නිසා ඒ පැත්තත් අපි සාකච්ඡා කළ යුතු තියෙනවා. විශේෂයෙන්ම චීනය 2013 ආරම්භ කරා රටවල් 70ක් ඉලක්ක කළා BRI කියන ව්‍යාපෘතිය, Belt and Road Initiative කියන ව්‍යාපෘතිය. ඒ කියන්නේ තීරයක් සහ මාවතක් කියන තීරයක් මාවතක් ප්‍රවේශය කියන ව්‍යාපෘතිය මේ හරහා ගොඩබිමින් සහ මුහුදු මාර්ගයෙන් ඔවුන් අපේක්ෂා කරනවා යුරෝපයේ, අප්‍රිකාව, ඒ වගේම මධ්‍යම ආසියාව මේ ප්‍රදේශයට විශාල මේ කලාපයට විශාල භාණ්ඩ ආනයනය කරන්න. දැනටත් ඔබ දන්නවා ලෝකයේ නිෂ්පාදනය කරන භාණ්ඩවල 25% දැනටත් නිෂ්පාදනය කරන චීනය. කියන්නේ ලෝකේ භාණ්ඩ 4ක් නිෂ්පාදනය වුත් එකක් චීන භාණ්ඩයක්. ඒ නිසා ලෝක වෙළඳාම දැනටමත් චීන විශාල වශයෙන් අත්පත් කරන් තියෙන්නේ. චීනයේ අද වෙනකොට ඉන්නේ ඇමරිකානු ආර්ථිකයේ ට්‍රිලියන 21යි, චීන ආර්ථිකය ට්‍රිලියන 14යි, දලදේශ නිෂ්පාදනයේ චීනයේ ඉන්න ට්‍රිලියන 7ක් පිටිපස්සෙන් මේ වෙනකොට අනාවැකි පළ කරනවා චීනයේ 2028 වෙනකොට එක්සත් ජනපද ආර්ථිකය පසු කරනවා කියලා. ඔබ දන්නවා මේ කොවිඩ් වසංගතයත් එක්කම විශේෂයෙන් ලෝකේ රටවල් ගණනාවක ආර්ථික අර්බුදයක් ආවා. මේ ආර්ථික අර්බුදය දැන් විශාල බිඳවැටීමක් වෙලා දෙනවා එක්සත් ජනපද ආර්ථිකයේ ඍණ 7ක් දක්වා ගමන් කරලා තියෙනවා. එතකොට යුරෝප කලාපෙත් ඒ විදිහමයි බිඳවැටීම. නමුත් චීනයේ දෙවෙනි කාර්තු වෙනකොටම ආර්ථික වර්ධනයේ නැවත යථා තත්ත්වයට ආවා. දැනට 2019 අවසාන කාර්තු වෙනකොට 2019 දෙසැම්බර් වෙනකොට අවසාන කාර්තු වෙද්දී, ඒ කියන්නේ කොවිඩ් එන්න කලින් තිබිච්ච ආර්ථික මට්ටමට නැත්නම් නිෂ්පාදන මට්ටමට එක්සත් ජනපදයේ එන්න බෑ 2021 අවසාන වෙනකොට. එනිසා එක්සත් ජනපදයේ විශාල අර්බුදයක දැනට මතපල කරමින් ඉන්නවා. ඉදිරි පෙබරවාරි මාසෙනකොට කොවිඩ් වසංගතය විසින් තව ලක්ෂ 5ක් මිය යනවා කියලා. දැනට ලක්ෂ 2ක් මිය ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා වසංගතයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා එක්සත් ජනපදයේ මේ අර්බුදය ඉස්සරහා පිට දැනට උන්ට අවශ්‍යලා දෙනවා වේගවත් මැදිහත් වීමක් චීනයේ මේ කරමින් ඉන්න ආර්ථික ව්‍යාපෘති සම්බන්ධයෙන් වේගවත් මැදිහත්වීමක් කරන්න. ඉතින් මේ චීන ව්‍යාපෘති, ඒ කියන්නේ මේ රටවල් 70ක් ඉලක්ක කළ 2013 ඉඳලා පටන් ගත්ත මේ තීරයක් සහ මාවතක් කියන ව්‍යාපෘතිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා දැන් ඒකේ එක මර්මස්ථානයක් නැත්නම් එක ගොදුරු බිමක් බවට ලංකාවපත් වෙලා තියෙනවා. චීනය විතර මේ ලංකාව විතරක් නෙමෙයි තව රටවල් ගණනාවක් මේකට සම්බන්ධයි. මේ මුහුදු මාර්ගයට දැනට පාකිස්තානයේ ගොයදාර වරාය. දැන් ඔවුන් මේක අවුරුදු 40කට බදු කරන් තියෙනවා. ගොයදාර වරාය සම්බන්ධයි.
ඊළඟට මියන්මාරේ ක්‍රායල මාර්ගය ඒක අවුරුදු 50කට වුන් බදු අරන් තියෙනවා චීනයේ. ඊළඟට මලේසියාව ඊට පස්සේ මලේසියාවේ අවුරුදු 60කට වරායක් බදු අරන් තියෙනවා වුන්. ඒ වගේම මලක්කා සමුද්‍ර සංධිය අවුරුදු 99කට පාවිච්චි කරන්න පුළුවන් විදිහට වුන් ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඊළඟට බ්‍රූනයි අවුරුදු 60ක වරායක් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ අවුරුදු 60ක ගිවිසුමකින් ඒ වගේ මාලදින අවුරුදු 50ක් ගිවිසුමකින් ලංකාව හම්බන්තොට වරාය 99 අවුරුදු ගිවිසුමක ඔබ දන්නවා අවුරුදු 99කට මේ ඒගොල්ලෝ දෙන්න ලෑස්ති නේ අවුරුදු 198කට අවුරුදු 200කට. ඒ නිසා මේ රටවල් සියල්ලෙම මේකට කියන්නේ මුතුකොට ව්‍යාපෘති කියලා. මේ ව්‍යාපෘතිය හරහා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නව සේදමාවත ගොඩනගා ගන්න. මේ නව සේදමාවත ගොඩනගීම සඳහා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ව්‍යාපෘතියට ණය දීලා තියෙන විශාල වශයෙන්. දැන් ලංකාවට ගත්තොත් එහෙම මේ තියෙන පහුගිය මේ ව්‍යාපෘතිය ඇතුලේ ණය ලබා දීපු විදිය ඔබට පේනවා මේ තියෙන සමස්ත ණය. මේ අවුරුද්දෙන් අවුරුද්ද දීපු ණය නෙමෙයි මේ සමස්ත ණය වර්ධනලා තියෙන විදිය. මේ තියෙන්නේ 2013 ඔවුන් අර BRI ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ ණය වර්ධනය වෙච්ච විදිය. ඒ නිසා දැන් අපි චීන ව්‍යාපෘති වලට දැනට අපිට අපි ලංකාව ණය අරන් තියෙනවා වාර්තා වෙන විදියට බිලියන 7047ක්. ඩොලර් බිලියන 7047ක් දකුණු අධිවේගී මාර්ගයට ඩොලර් බිලියන 1500 සමාවෙන්නේ. ඩොලර් මිලියන 1545යි පිටත වටරවුම් මාර්ගයට මිලියන 494යි කටුනායකට 248යි මත්තල 190යි මේ ඩොලර් මිලියන. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 1335.7යි ඊට පස්සේ CICT වරායන ජැටිය ඩොලර් මිලියන 500යි නොරොච්චෝල් ඩොලර් මිලියන 1346යි පෝට් සිටි ඩොලර් මිලියන 1300යි ලෝටස් පාර ලෝටස් ටවර් එක මිලියන 88.6යි 7047ක් අරන් තිනතර මේ ණයවල තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ව්‍යාපෘති බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ව්‍යාපෘති හරහා ණය දෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයට, බල ශක්තියට, ජල ව්‍යාපෘති වලට, නගර සංවර්ධනයට, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති වලට. මේ ඔබ බලන්න ලංකාවේ මේ ණය හම්බෙලා තියෙන ව්‍යාපෘති සියල්ලම බැලුවාන් පස්සේ ප්‍රවාහනීය අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග දැන් ඔබ දන්නවා ඔය කැලණි වැලි දුම්රිය මාර්ග සම්බන්ධ සාකච්ඡාවක් තියෙනවා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කරනවා කියලා. ඒක දෙන්න හදන චීනට. එතකොට ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ ගුවන් තොටුපළ, මත්තල ගුවන් තොටුපළ ඊළඟට හම්බන්තොට වරාය අන්තිමට වුණත්පත් කරගත්තා. එතකොට මේ ප්‍රවාහන ක්ෂේත්‍රයට තමයි විශාල වශයෙන් ණය දීලා තියෙන්නේ. මොකක්ද මේ හරහා කරන්නේ? ඔවුන් මේ රට ඇතුළේ තියෙන ප්‍රවාහන ව්‍යාපෘති වල බලය හදා ගන්නවා. යටිතල පහසුකම් වල බලය හදා ගන්නවා. ඊට පස්සේ බල ශක්තිය නොරොච්චොල් ව්‍යාපෘතිය දැන් නොරොච්චොල් විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලයේ තවත් ව්‍යාපෘතියක් යෝජනා කරලා තිනවා. අපි ඉදිරියේදී ඒ සම්බන්ධ කරුණු හෙළිදරව් කරනවා. නොරොච්චොල් වලට අමතරව තව ව්‍යාපෘතියක් ඒ ව්‍යාපෘතිය චීන ව්‍යාපෘතියක් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ඉදිරිය යන ව්‍යාපෘතියක්. හැබැයි ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණොත් එහෙම ලංකාවේ විදුලි බල නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක අයිතිය සම්පූර්ණයෙන්ම චීනිය අතට යනවා. ඒ නිසා බල ශක්තිය අයිතිය උන් අතරපත් වෙනවා. ඊළඟට ජල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. දැන්ටමත් අපි ඒක ඉදිරියේදී කරුණු හෙළිදරව් කරනවා. වෝටර් බෝඩ් එකේ නැවත ජලයේ පෞද්ගලීකරණය කිරීම සඳහා ව්‍යාපෘතියක් වෙලා තිනවා. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය අපිට සැකයක් තියෙනවා ඒක චීනටද දෙන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ නිසා එතකොට ඒ සම්බන්ධිනුත් දැනට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වශයෙන් පෝට් සිටි එක ආරම්භ කරා. අපි දන්නවා පෝට් සිටි එකේ කෙලින්ම ඉඩම් වල අයිතිය චීනෙ ලබාගෙන තියෙනවා. ඊළඟට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් නෙළුම් කුළුණ මේ sannivedana සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තමයි උන් ඉදි කරේ. එතකොට මේ ව්‍යාපෘති වල තියෙන ඊළඟ සුවිශේෂීත්වය තමයි මේවා විලා ඩුවල් පර්පස්. ඒ කියන්නේ මේවා එක පැත්තකින් බැලුවම ආර්ථිකේ අරමුණු වලින් හදලා තියෙනවා. තව පැත්තකින් බැලුවම පස්සේ යුදමය අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ නිසා මේ තියෙන වරාය මේ ගුවන් තොටුපළ මේ ඊට පස්සේ මේ අත්පත් කරගෙන හදන වෙනත් යටිතල පහසුකම් මේ සියල්ල ඔවුන්ට යුදමය අරමුණු සඳහා පාවිච්චි කළ හැකි විදිහට තමයි ඔවුන් ඉදි කරන්නේ සහ ඒ ව්‍යාපෘති වල අරමුණු ඒකයි. ඒ නිසා මේක ද්විකාර්ය ව්‍යාපෘතිද තමයි මේක ඔවුන් යෝජනා කරලා තියෙනවා BRI කියන මේ ව්‍යාපෘතිය ඇතුලේ රටවල් වලට කරන යටිතල පහසුකම් වර්ධනය කරද්දී ඒවා ද්විකාර්ය නැත්නම් යුද්ධයකට සහ ආර්ථික කටයුතු වෙන දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම දැන් මේ රාජපක්ෂ පාලනය මීට කලින් පැවතුණු කාලේ පැහැදිලිව මේ උගුලට තමයි ලංකාව හිර කරේ. රට හිර කරේ මේ උගුලට හම්බන්තොට වරාය සිට මේ උගුල ඇතුළේ තමයි රට අරගෙන ගියේ. දැන් ඒ උගුලේ අපි එක දුරක් ගිහිල්ලා ඉවරයි. එතකොට දැන් ඒකේ අනිත් පැත්තේ ප්‍රවේශය ඇවිල්ලා තියෙනවා එක්සත් ජනපදයේ. දැන් ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලෝගේ කුට්ටිය. දැන් හම්බන්තොට වරාය බැලුවාම මේක වරායක් පේනවා. ඒක නැව් යනවා පේනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා මේ ඇවිල්ලා අපි වලලගෙන තියෙන කොඩි වින. එහෙම නැත්නම් මේ ඇවිල්ලා කාල බෝම්බ අපිට කියන්න බෑ පුපුරන කාලේ කොයිකද කියලා.
හම්බන්තොට වරාය නගර ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ මේවා පැහැදිලිවම කාලබෝම්බ, මේවා ඉදිරි යුද්ධයකදී කාලබෝම්බ බවට පත් වෙනවා. මේවා පුපුරන කාලය විතර අපිට කියන්න බැරි. ඒ නිසා දැන් මේ කියන චීන ව්‍යාපෘතිය තුළ ලංකාව ස්ථානගත කිරීම, ඒ ස්ථානගත කිරීම විසින් තමයි දැන් අනිත් පැත්තට එක්සත් ජනපදයේ තමන්ගේ ස්ථානගත කිරීම සඳහා විවිධ ගිවිසුම් හරහා මැදිහත් වෙමින් තියෙන්නේ. ඒ නිසා මයික් පොම්පියෝ ඉන්නේ මේකට. දැන් අපි දැක්කා මේ මයික් පොම්පියෝ එක්ක සම්බන්ධයෙන් නාමල් බේබි අදහස් පළ කළ තිනවා. ඉතින් ඇත්තටම බේබි කියන අදහස් බැලුවම බේබි කියලා තමයි අපිට හිතෙන්නේ. ඒකට හේතුව මේ මයික් පොම්පියෝ එන්නේ මේ දෙමටකොට මේ තොරණ බල්ලයන් නෙමෙයි. නැත්තම් තොට ළඟ තොරණ බල්ලයන් නෙමෙයි මයික් පොම්පියෝ එන්නේ. එයා එන්නේ දැන් මේගොල්ලෝ කියන විදිහට එයා එන්නේ මේ අර යාලා ගිහිල්ලා යාලා අබේ භූමි බලලා ඒව බලලා යන්නේ. ඒ ඇවිල්ලා ගියද කියලා කියන්නේ. ආවම අපිට මොකද? ඇවිල්ලා ඕන එකක් කියලා ගියද? මේ පැහැදිලිව අපිට පේනවා ඉන්දියාවට ඇවිල්ලා එක ගිවිසුමක් අත්සන් කරනවා. ඊට පස්සේ ඉන්දියාවේදී ප්‍රකාශනිකුත් කරනවා චීනයට විරුද්ධව. ඒතකොට ලංකාවට එනවා. මේ එන්නේ මොකටද? මේක උන්න අපිට සලකන්න පුළුවන් අර සාමාන්‍ය සුනකෙන්ගේ සිරිතක් තියෙනවා. මේ ඒගොල්ලෝ අර භූමිය මාක් කරනවා. ඒ කියන්නේ ප්‍රදේශය සලකුණු කරනවා. ඔබ දන්නවා අර උන්ගේ චර්යාවක් තියෙනවා. අර මුත්‍රා කරලා ප්‍රදේශය සලකුණු කරලා යනවා. ඉතින් මේ ආපු වෙලාවේ ගිවිසුමක් අත්සන් නොකරන්න පුළුවන්. මේ එන්නේ තමන්ගේ බල ප්‍රදේශේ මාක් කරලා යන්න, සටහන් කරලා යන්න. මේ ආපු වෙලාවේ දැන් කියලා දෙන ප්‍රකාශය ඉතාම බරපතලයි. දැන් ආණ්ඩුව මේක වහන්න එක ප්‍රකාශනිකුත් කරලා අපි දැක්කා මයික් පොම්පියෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කරපු ප්‍රකාශ. ඔහු ප්‍රකාශ කීපයක් කරා. මේ ප්‍රකාශය ඉතාම බරපතලයි. ඔහු කියනවා අත්‍යවශ්‍ය මුහුදු ගමන මාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට ආවා කියලා. එතකොට දැන් ලංකාවේ මුහුදු ගමන මාර්ග වළක්වලා නැහැ. කිසිම රටක එන්න යන්න වළක්වලා නැහැ. එතකොට මොකද්ද මේ අත්‍යවශ්‍ය මුහුදු ගමන් මාර්ග සම්බන්ධයෙන් ආපු එකඟතාවය කියලා කියන්නේ? ඊට පස්සේ ලංකාව සහ එක්සත් ජනපදයේ අතර ආරක්ෂක සහයෝගිතාවයේ සඳහා ඒකාබද්ධ අභ්‍යාස කරන්න කතා කරලා තියෙනවා. ඒතර මේ ඒකාබද්ධ අභ්‍යාස කියන්නේ අර කියපු අභ්‍යාසයේද? දැන් බෙන්ගාල බොක්ක මුහුදු කලාපයේ කරන්න නියමිතව තියෙන අභ්‍යාසයේද නැත්නම් වෙන මොනවා හරි අභ්‍යාස කරන්න ලෑස්තිලා ඉන්නවද? මොකක්ද ඒ? ඒතර ලංකාව එකට සම්බන්ධ කරගන්න හදන්නේ කොහොමද? මේ ඒකාබද්ධ අභ්‍යාස වල ලංකාව සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊළඟට ආරක්ෂක සහයෝගිතාවයක් සඳහා ඒගොල්ලෝ එකඟතාවයක් ආවලු. එතකොට දැනටමත් ඔබ දන්නවා ලංකාව මේ කණ්ඩායම් දෙකම පැහැදිලි පාවාදීමක් කරලා තියෙනවා ලංකාව එක්සත් ජනපදයේත් එක්ක ආරක්ෂක ගිවිසුම් වලට ඇතුළු කරලා. ACSA ගිවිසුම ඒක අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2007. ඒ ගිවිසුම් නැවත දික් කරා 2017 රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් අපි ඉන්නේ ගිවිසුම ඇතුළේ. ඒ කියන්නේ ලංකාව බැඳිලා ඉන්නවා දැනටත් එක්සත් ජනපදයේ මේ කලාපය කරන යුද්ධයකදී සහයෝගය දක්වන්න. පහසුකම් සපයන්න. ඒතර ඕක එක ගිවිසුම. ඊළඟට සෝෆා ගිවිසුම. Status of Forces Agreement. හමුදාවේ බලය සම්බන්ධ ගිවිසුම. හමුදා බලය කොහොමද රටක් ඇතුලේ පාවිච්චි කරන කියන ගිවිසුම. මේක ලෝකේ මිලිටරි බලය තහවුරු කරපු එක්සත් ජනපදයේ මිලිටරි බලය තහවුරු කරපු හැම රටක් එක්කම මේ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. ලංකාවට අත්සන් කරන්න යෝජනා කරපු ගිවිසුම මොනවද තිබුණ කරුණු? ඊටාම් බරපතලයි. මේවා ගිහිල්ලා UNP ආණ්ඩුව සාකච්ඡා කරලා ආවා. එකක්වත් මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට හෙළි කරේ නැහැ. නමුත් පුවත්පත්වල මේක වාර්තා වුණා. මොකක්ද එකඟතාවය? සෝෆා ගිවිසුමේ තිබුණු කාරණා මොනවද? පළවෙනි එක හමුදාවට රට ඇතුළට එන්න දෙනවා. ඇමරිකන් හමුදාව රට ඇතුළට එන්නෙනවා. ඔවුන්ගේ ආයුධ සහ ඔවුන්ගේ ප්‍රහාරක යාන රට ඔවුන්ගේ ප්‍රහාරක වාහන වලින් රට ඇතුළේ විවිධ තැන්වල සැරිසරන ඉඩ දෙනවා. ඒ වගේම මෙහෙම යද්දී ඔවුන්ට විවිධ ස්ථානවල අය කිරීම කරනවා නම් ඒ අය කිරීම වලින් සම්පූර්ණ නිදහස් වෙනවා. ඒ කියන්නේ දැන් හයිවේ එක පාවිච්චි කරනවා නම් ඒකට අය කරන්නේ නැහැ. ඒකෙන් සම්පූර්ණ නිදහස් කරනවා. ඊළඟට ඔවුන්ට ලබා දෙනවා ගුවන්විදුලි සංකේත පරාස ලබා දෙනවා. රේඩියෝ ෆ්‍රීකවෙන්සිස් ගුවන්විදුලි සංකේත පරාස ලබා දෙනවා. එතකොට ඔවුන්ට පුළුවන් නිදහසේව පරිහරණය කරන්න. ඊළඟට ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය පරීක්ෂාවකින් තොරව ඔවුන්ට ගොඩ බහින්න පාවිච්චි කරන්න ලබා දෙනවා. ඉතින් මේ කවුද මේ තරම් බලයක් ලබා දෙන රටකට? එතකොට මේක ඇවිල්ලා තවත් ප්‍රාන්තයක් නේ ඇමරිකාවේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් කරන ගිවිසුමන්නේ. කොටින්ම ඊටහම් බරපතල වගන්තිය දෙනවා. අපි බලන්නේ මේක දැක්කේ නැද්ද මේ උන්නහැල කියලා. ඒ වගන්තිය මොකද්ද කියන්නේ? එක්සත් ජනපදයේ අතින් ලංකාවේ පුද්ගලයෙකුට හෝ හමුදාවේ නිලධාරියෙකුට හෝ දේපලකට හානියක් සිදු වුණොත් ඒ සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නොනගා ඉන්න ලංකාව බැඳලා ඉන්නවා. ඒ කියන්නේ ලංකාවට කිසිම ආකාරයකින් දෙපැත්තටම කියලා මේක තියෙන්නේ. දෙපැත්තෙන් කිසිම පැත්තකට මේක සම්බන්ධයෙන් අයිතියක් නැහැ කියලා. නමුත් දෙපැත්ත කිව්වට අපිට ඇමරිකාවේ සෙබලෙක්ට හානියක් කළා අපිට හතින් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඕක ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තකට. ඉතින් මේක අත්දැකීමුත් තියෙනවා ජපානයේ ඔකිනාවා කියන ප්‍රදේශයේ එක දැරියක් දූෂණය කරා ඇමරිකන් සෙබළු. ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය වුණා මේ ජපාන ජනතාව ඉල්ලීමක් තිබ්බ නඩු දාන්න. අන්තිමට නඩු දාන්න ගියාන් පස්සේ ජපාන් නීතියත් නඩු දාන්න බෑ. ජාත්‍යන්තර උසාවියට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේක තමයි සෝෆා ගිවිසුම අත්සන් කරපු රටවල් වල ඉරණම. නිසා මේ ගිවිසුම අත්සන් කරන්න තමයි දැන් මේ මයික් පොම්පියෝ ආවේ.
එතකොට දැන් ඒක දැන් අද කෙරෙන්නේ නැති වුණාට අද මේ ගිවිසුමට අත්සන් කරාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් පැහැදිලිවම රටක් විදිහට මේ අනතුරට තමයි අඩියෙන් අඩිය කැඳවමින් යමින් තියෙන්නේ. ඒ නිසා දැන් අද ආණ්ඩුව කිව්වොත් එහෙම අපි ගිවිසුම් අත්සන් කරන්නේ අපි යාට කතා කරලා යවුවා කියලා මේ එන්නේ ඒකට. ඒ නිසා මේ එන්නේ මේ අර තොරම් බලල යන්න හරි නැත්නම් යාල පාක් එකට යන්න හරි නෙමෙයි මේ එන්නේ පැහැදිලිවම මේ යුදමේ උගුලට අපි හිර කරගන්න. ඉතින් චීනේ උගුලටත් දැන් අපි හිර වෙලා අනිත් පැත්තෙන් ඇමරිකන් උගුලටත් හිර වෙලා ඊට පස්සේ ඉන්දියාව ඉල්ලනවා තව කෑල්ලක්. ඒතකොට ඉන්දියාවත් එක්කත් අපි ගිවිසුම් අත්සන් කරනවා. එතකොට මොකද්ද මේ රටේ ස්වෛරීභාවයට වෙන්නේ? එතකොට මොකද්ද මේ රටේ ජනතාවගේ ජීවිතයට සිද්ධ වෙන්නේ මොකද්ද ඉස්සරහට? අපි ලෝක ඇතුලේ ලෝක යුද්ධයක් අපේ හිස මත පටව ගන්නව වැඩක් මේ කරන්නේ. මොකද ඇමරිකා එක්සත් ජනපදයේ චීනයයි තමන්ගේ භූමියේ පාවිච්චි කළ යුද්ධ කරයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට හේතුව චීනය සහ එක්සත් ජනපදය අතර තියෙන ආර්ථික බැඳියාව නැත්නම් චීනය සහ යුරෝපය අතර තියෙන ආර්ථික බැඳියාව. මොකද ඩොලර් ට්‍රිලියන ගණනින් බැඳුම් කර මිලදී අරන් තියෙනවා චීනය එක්සත් ජනපදේ. ඒ නිසා ඇත්තටම මේකේ වැඩිම අවධානම තියෙන්නේ මේ රටවල් දෙකේ භූමිය පාවිච්චි කරන යුද්ධයකට වඩා මේ රටවල් දෙකෙන් පරිබාහිර භූමියක සිද්ධ වෙන යුද්ධ වලට අවධානම තියෙන්නේ. එතකොට මේ අපි ගෙනලා දාගන්නේ මොකද්ද? අපි මේ ගෙනහලා දාගන්න වෙන තැන් වල නයි තමයි මේ ගෙනලා දාගන්න මේ රට ඇතුළට. එතකොට මෙහෙම මේක මොකටද අවශ්‍යලා තියෙන්නේ? මේක අවශ්‍යලා තියෙන්නේ මොකටවත් නෙමෙයි. රාජපක්ෂලා පම්පෝරි ගැහුවා පහුගිය කාලේ ආර්ථිකය සංවර්ධනය කරන මැජික් පොල්ල ඒගොල්ලෝ ගාව තියෙනවා කියලා. මේ මැජික් පොල්ල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ රටේ ස්වාධිපත්‍ය, රටේ ජනතාවගේ ආරක්ෂාව උගුලට දීලා, බිල්ලට දීලා ඒකෙන් හම්බෙන තුට්ටු දෙකකින් මේ රටේ සෙල්ලම් නටන්න විවිධ ආර්ථික ක්‍රියාමාර්ග, ආර්ථික වැඩසටහන් ව්‍යාපෘති කියලා මේ රටේ බාල් නටන්න, සැනකිලි පවත්වන්න, සල්ලි හොයාගන්න තමයි මේක කරන්නේ. ඒ නිසා මේගොල්ලොන්ට ආර්ථිකය සංවර්ධනය කරන්න වැඩ පිළිලක් නැහැ. ණය ටික ගෙවන්න වෙන වැඩ පිළිලක් නැහැ. අපි ණය උගුල එන්න හිර වෙමින් තියෙනවා. ඩොලර් බිලියන 6ක ණය වාරිකයක් දැන් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන්නේ කොහොමද? ඒක ගෙවන්න මාවතක් නැහැ, ක්‍රමයක් නැහැ. ඒතකොට කරන්න තියෙන එකම දේ තමයි මේ ඉන්න එන එක්කිනාට මේක පාවිච්චි කරන්න දෙන එක. ඒ කියන්නේ කාගෙත් සුන්දරී කියන එක තමයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය. කාගෙත් සුන්දරී. එතකොට කාගෙත් පහස ලබන්න පුළුවන්. ඒ ලබන විදිහට ආදායම් හොයන්න පුළුවන්. හැබැයි වැඩි කාලයක් මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වැඩි කාලයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි ඕනින් කාව එක්සත් ජනපදයෙන් අපිව තෝරගන්න කෙනෙක්ව තෝරගන්න කියලා. වාට එහෙම හැමෝම එක්කම ඉන්න බෑ. වා තෝරගන්න එක්කෙනෙක්ව කියලා. දැන් මේක ඉස්සරහට තව වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හිතන් ඉන්න විදිහට හැමෝගෙම කාගෙත් සුන්දරී වෙලා සල්ලි හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අපිට මේ මෙදිහත් වීම සම්බන්ධ කියලා. ඒ නිසා ආණ්ඩුව කියන්න ඕනේ අවසාන කරුණ දැන් මයික් පොම්පියෝ මහත්තයා කියනවා චීනයත් මේ ගිවිසුම සකස් වෙමින් තියෙනවා කියලා තානාපති කාර්යාලය. දැන්ටමත් ගිවිසුම සකස් වෙමින් තියෙනවා. මොකද්ද මේ ගිවිසුම? රටට මේක එළිදරව් කරන්න ඕනේ. මොකද්ද මේ ගිවිසුම? මොකද්ද හදනවා කියන ගිවිසුම? ඒ ගිවිසුම අත්සන් කරන්නේ කවද්ද? ඒතර ඒ නිසා පැහැදිලිවම මේ ගමන හරහා රටේ ස්වාධිපත්‍යයට, ස්වෛරීභාවයට විශාල බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඊට විශාල අනතුරක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ අනතුර ඉස්සරහට වර්ධනය වෙනවා. අපි රටේ ජනතාව ඉල්ලා හිටනවා මේ දේශප්‍රේමී හැවවල් දාගත්ත නැත්නම් දේශප්‍රේමී වෙස් පුරවගත්ත මේ වෘකීන්ට රැවටෙන්න එපා. මේ නරින්ට රැවටෙන්න එපා කියලා අපි ජනතාව ඉල්ලා හිටනවා. මේ නරි රැලක් ඉන්නේ මේගොල්ලෝගේ පුරවැසිභාවයේ තියෙන ඇමරිකාවේ. දැන් ඇමරිකන් පුරවැසිභාවයේ තියෙන ජනාධිපති කෙනෙක් අපිට පත් කරගත්ත. ඊළඟට දැන් අපි දන්නේ නැහැ ඇමරිකන් පුරවැසිකම තියෙන අගමැති කෙනෙක් එයිද කියලා. ඒතර මේගොල්ලෝගේ පුරවැසිකම තියෙන එක තැන්වල මේගොල්ලෝගේ යාළු මිතුරුකම් තියෙන තව තැන්වල. ඒ නිසා මේ රටේ ඉතිහාසෙම සිද්ධලා තියෙන්නේ මේ රටේ මේ බලවත් ප්‍රභූ පන්තිය මුළු ඉතිහාසෙම අවුරුදු 2500 ඉතිහාසයේ මහලොකුට කයිවාර ගහුවට මේ 2500 පුරාම සිද්ධලා තියෙන්නේ ඉන්දියාවේ මොකක් හරි ප්‍රාන්තික බලයක් හදුනොත් ඉන්දියාව මොකෙක් හරිගේ බලවත් වුණොත් ඒකත් එක්ක කොහොමද මෙහි කුමන්ත්‍රණයක් කරලා අයිය මල්ල මල්ලි රජ වෙන්නේ කොහොමද කියලා තමයි මේ රටේ පාලකයෝ කල්පනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ පාලකයන්ගෙන් විශාල ප්‍රමාණයක් එක්කෙනෙක් බලලා එක්කෙනෙක් රජ වෙච්ච පාලකයෝ කාගෙන්ද ඉන්දියාවේ කායන සපෝට් එක අරගෙන. එක්කෝ ඉන්දියාවට මේක යටත් කරලා දෙන එක. එක්කෝ ලියලා දෙන එක. ඉතින් පෘතුගීසි නන්දේසි ආම්පස්සෙත් ඒක තමයි සිද්ධ උනේ. ඒ නිසා මොන හරි විදිහක මේකට විරෝධය පළ කරේ මේ රටේ නිර්ප්‍රභූ ජනයා. ඒ නිසා අපි ජනතාව ඉල්ලා හිටනවා මේ ප්‍රභූ ස්තරය මේගොල්ලෝ විකුණන් කාලා ජීවත් වෙනවා නිසා මේ Tamanට ජනාධිපතිකම නැතුණාම Tamanට ආණ්ඩුව නැතුණාම පස්සේ මේ රටෙන් පැනපු දේශප්‍රේමීන් නෙමෙයි. රට හැරදාලා ගිය එදා රෑ රට හැරදාලා ගිය කට්ටිය තමයි මේ ඉන්නේ. ඒ නිසා මේගොල්ලෝ මේ බෝම්බයක් පත් වුණොත් එimhe කවුරු හරි වෙඩිල්ලක් පත් කරොත් එimhe ඔය ඉන්නේ ඇමරිකාව හරි චීනය හරි මේගොල්ලෝ මේ රටේ ඉන්නේ. ඒ නිසා පැහැදිලිවම රටේ ජනතාව මේ අනතුරු තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීන්, ව්‍යාජ දේශප්‍රේමීන් මේ වෙස් පැලඳගත්ත හිවල්ලු ටික අඳුරගන්න කියලා අපි ජනතාව ඉල්ලා හිටනවා. මේ පාවාදීමට එරෙහිව නැගිටින්න එක අපි ජනතාව ඉල්ලා හිටනවා. මේක මහා දැවැන්ත පාවාදීමක්, ඉතිහාසයේ බරපතල පාවාදීමක් මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ පාවාදීමට එරෙහිව ජනතාවගේ ස්වෛරීභාවය පාවාදීමට එරෙහිව නැගී සිටින්නට අපි ජනතාව ඉල්ලා හිටනවා.